समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्षदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තමෝ තම පරායනෝ තමෝ ජෝති පරායනෝ ජෝති තම පරායනෝ ජෝති ජෝති පරායනෝති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සදැහැති ගුණගරුක පින්නතුන් මේ සූදානම් වෙන්නේ දිදුල මාධ්‍ය ජාලය හරහා ලෝකේ අස්සක් මුල්ලක් නැර සිටින ප්‍රඥාවන්ත බෞද්ධයන් උදෙසා මේ වෙලාවට මේ පැයට විකාශනය කරන මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නටයි. පින්නතුනේ ඔබ සියලු දෙනාටම ලෞතර අමාමෑණී බුදුපියන් වහන්සේගේ මිහිරි වූ ශ්‍රී සද්ධර්මය කනට ඇසෙන්නට ඔබලා මේ ජීවිතයේ පින් කරලා තියෙන බව අමුතුවෙන් කළ යුතු සිහිපත් කළ යුතු දෙයක් නෙවෙයි. බොහෝම දුර්ලභව ලබාගත්තු මනුෂ්‍ය සම්පත්තිය හිමි ඔබට පින්නතුනේ ඒ තුල මේ බණපදය කවදාවත් ඇහෙන්නේ නැහැ ලෞතර බුදුපියන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ුනේ නැත්තම්. ලෞතර බුදුපියන් වහන්සේ සාරාසංඛ්‍ය අසංඛ්‍ය කල්පලක්ෂයක් ඇස් හිස්මාස්ලේ රාජ්‍ය වස්තු අමුදරුව දන් දීලා මොනතරම් කැපවීමෙන්ද පින්නතුනේ මේ දහම් පද අවබෝධ කරගත්තේ ඔබලාව දැනුවත් කරන්න. ඒ නිසා මගේ පින්නතුන් සසර දුකින් නිදහස් වෙන්නට ඕනෑ කියන චේතනාවෙන්ම බණ අහන්න ඕනේ. ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. නොමැතිනම් ඔබ අප සසර දුකින් එතරුනේ නැත්තන් පින්නතුනේ මෙච්චර අමාරුවෙන් ශ්‍රී සද්ධර්මයේ මේ ධර්මාවබෝධය සාක්ෂාත් කරගෙන ලොවට දේශනා කරපු ලෞතර බුදුපියන් වහන්සේට ණයකාරයෙක් වෙලා ඔබ අප මිය පරලොව යයි. ඒ නිසා සෑම දිනම කන් යොමු කරගෙන අහන්න. අදත් ඔබට දේශනා කරන්නට යන්න පින්නතුනේ ඊටාම වටිනා දහම් කරුණු කීපයක් තමයි අංගුත්තර නිකායේ චතුක්කක නිපාතයේ සඳහන් වන තමෝ තම පරායන සූත්‍රය. ඊටාමත්ම අවශ්‍ය කරන ජීවිතයට බෞද්ධයන් ඔබට අවශ්‍ය කරන දහම් කරුණු කීපයක් තමයි මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙම සූත්‍රයේදී මේ ලෝකයේ පුද්ගලයෝ 4 දිනක් ඉන්නවා. නොඑක් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ මේ පුද්ගලයෝ කීප දිනක් ඉන්නවා. පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. පුද්ගලයෝ කොටස් 4-5ක් ඉන්නවා කියලා පුද්ගලයෝ වශයෙන් වෙන් කරලා බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කෙරුවා. අනුසෝතගාමී පුද්ගලයෝ ඉන්නවා, පටිසෝතගාමී පුද්ගලයෝ ඉන්නවා වගේ ඒ වගේ අනුසෝත සූත්‍රයේ සඳහන් වෙන ඒ විදිහට මේ සමාජයේ ලෝකයේ ජීවත් වෙන පුද්ගලයෝ බෙද බෙදා බුදු පියාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. මේ තමෝතම පරායන සූත්‍රයේදීත් ඒ වගේ පුද්ගලයන් බෙදා වෙන් කරලා බුදු පියාණන් වහන්සේ දේශනා කරුවා මෙන්න මේ විදිහට. චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා සන්තෝ සවිජ්ජමානා ලෝකස්මින් මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා පින්වත් භික්ෂුන් මහණෙනි කතමේ චත්තාරෝ කවුද මේ 4 දෙනා තමෝ තම පරායනෝ එක මනුස්ස කොට්ටාසයක් තමෝ තම පරායනෝ ඒ කියන්නේ තමෝ තම පරායනෝ කියන්නේ අඳුරෙන් අඳුරට යන මිනිස්සු. ඒ වගේ තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන තමෝ ජෝති පරායනෝ. තමෝ ජෝති පරායනෝ කියන්නේ අඳුරෙන් ආලෝකය කරා ගමන් කරන මිනිසුන්. ඒ වගේම තමයි ජෝති තම පරායනෝ. අඳුරෙන්
ආලෝකය දක්වා ආලෝකෙන් අඳුරට ගමන් කරන මිනිසුන් කොට්ටාසයක් ඉන්න. ඒ වගේම ජෝති පරායනෝ. ඒ කියන්නේ ආලෝකයෙන් ආලෝකය දක්වාම ගමන් කරන මිනිස්සු ඉන්නවා. එන්න ඒ වගේ කොටස් 4කට මේ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ පුද්ගලයන්ව බෙදාවෙන් කරලා දේශනා කරුවා. අපි දැන් එකින් එකට මේ පුද්ගලයෝ 4 දෙනාගේ විස්තර පින්නතුනේ කාල වේලාව තියෙන විදිහට ශ්‍රවණය කරමු. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි මනුෂ්‍ය කොට්ටාසය පුද්ගල කොට්ටාසය තමෝ තම පරායනෝ. අඳුරෙන් අඳුරට යන මිනිස්සු. බලන්නක බුදු පියාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් අපේ චරිත පිළිබඳව දේශනා කරලා ඒ චරිත විදිහට මේ ධර්මය අවබෝධ කරගන්න කියන එක බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරගත්තනේ. අපිටම මේ පුද්ගලයන්ටම තමෝ තම පරායනෝ අඳුරෙන් අඳුරට යන මිනිස්සු. පින්වත් මහණෙනි, මේ අඳුරෙන් අඳුරට යන මිනිස්සු කියලා කියන්නේ අඳුරේම ඉපදිලා තියෙනවා. අඳුරේම ඉපදිලා කියලා බුදු පියාණන් වහන්සේ මෙහි සඳහන් කරන්නේ ඊ타ත්ම දිලිඳු. ඒ වගේම ඊ타ත්ම අල්ප ආහාර වලින් ජීවත් වෙන අවලක්ෂණ. ඒ වගේම නීච කුලවල් වල කොරු වෙලා අබ්බඝාත වෙලා ඒ වගේම ගොළු වෙලා කතා කරගන්න විදිහක් නැතුව කන් ඇහෙන්නේ නැති බිහිරන් බවට පත් වෙලා ඒ වගේම නොයෙක් දුර්වලකම් ඇතිව ඉපදලා තියෙන මිනිස්සු ඉන්නවා. ඊ타ත්ම දිලඳු. එහෙම සමාජයේ මිනිසුන් අද වුණත් මේ ලෝකේ මුණ ගැහෙනවා. ඊ타ම දිලිඳුයි. කරන්න දෙයක් නැහැ. නීච කුලවල් වල බුදු පියාණන් වහන්සේ මේ කුල පිළිබඳව විශාල කුල සංඛ්‍යාවක් මේ සූත්‍රයේ දේශනා කළා. මෙන්න මේ කුල අපි නීච කුල කියලා කියමුකෝ. නීච ඊ타ත්ම පහත් කුලවල මේ විදිහට දිලිඳු වෙලා අල්පාහාර අල්පභෝග ඇතිව අවලක්ෂණ ශරීර දුර්වර්ණ ශරීර වෙලා ඉපදෙනවලු. අඳුරේ ඉපදෙනවා කියලා බුදු පියාණන් වහන්සේ විස්තර කරනවා. එහෙම අඳුරේ ඉපදුණු අයත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අඳුරේම ඉපදිලා අඳුරටම ගමන් කරනවා. බලන්නකෝ. එහෙම අය මේ ලෝකේ සිටිනවාද? ඇත්තටම මෙහෙම ජාතියක් මිනිස්සු කොට්ටාසයක් වර්තමානයේ මේ ලෝකේ ජීවත් වෙනවා. කිසිම තැනක කියවෙන ශ්‍රී සද්ධර්මයක් ශ්‍රවණය කරන්නේ නැති. කවදාවත් ටෙලිවිෂන් එකේ හරි මාධ්‍යයක හරි ගුවන් විදුලියක යන බණපදයක් ශ්‍රවණය කරන්නේ. මෙහෙම අම්මලා දෙමව්පියෝ එහෙම බණ අහන්න නැත්නම් ධර්මයේ දායාද කරන ජීවත් වෙන්නේ නැත්නම් ඒ අයගේ දරුවන් පවා පින්නතුනේ ධර්මයේ දායාද කරන ජීවත් වෙන්නේ. ඒ අය දායාද කරගෙන ජීවත් වෙන්නේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි. මෙහෙම රාගය, ද්වේෂය, මෝහය අත්‍යතිව ඉපදිලා ඒ අඳුරේම ඉපදිලා රාගයයි, ද්වේෂයයි, මෝහයයි දායාද කරගෙන අඳුරෙන් අඳුරටම ගමන් යන පුද්ගල කොට්ටාසයක් පිළිබඳව තමයි තමෝ තම පරායනෝ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරුවේ. ගොඩක් අය දන් දෙන්නේ නැහැ. ගොඩක් අය සිල් ගන්නෙ නැහැ. සිල් සමාදන් වෙන්නේ නැහැ. අඳුරේ දුප්පත්ම අය, නීච කුලවල්ම ඉන්න අය, අන්ධය ගොළු බිහිරු බවට පත් වෙලා ශරීර දුර්වර්ණ වෙලා අවපැහැගැන්වලා ජීවත් වෙන ගොඩාක් පිරිස අඳුරෙන් අඳුරටම ගමන් කරනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අය පින්නතුනේ කයින් දුෂ්චරිතයේ යෙදෙනවා. වචනයෙන් දුෂ්චරිතවල යෙදෙනවා. ඒ වගේම මනසින් දුෂ්චරිතවල යෙදිලා අඳුර තුලම ඒ සිත කය වචනය අසංවර කරගත්තු නිසා අඳුරේම ඉපදිලා අඳුරේම ජීවත් වෙලා අඳුරේම මිය ගිහිල්ලා නිරයේ උපදිනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ පුද්ගලයෝ. මොකද හේතුව ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැහැ. අපි කියන්නේ අර පෞකාරයෝ කියලා. ගොඩාක් දුප්පත් අසරණ වෙලා හිටියත් කරන්නේම ජරා වැඩ කියලා සමාජයේ සඳහන් වෙන්නේ. කරන්නෙම ජරා වැඩ. කරන්නෙම තිරිසන් වැඩ. අඳුරෙන් අඳුරටම ගමන් කරනවා. කවුරු හරි දන් දෙනවා නම් ඒ දාන දෙන එකට අනුතුරු කරනවා. අපහාස කරනවා. සිල් සමාදන් වෙලා ඉන්නවා නම් ඒ අයට අපොයි ඒ අයගේ සීලය කියලා පරිභව කරනවා. දෝෂ දර්ශනයට ලක් කරනවා. ඒ අයට දැන් සමාජයේ මට මේ මෑතකදී ස්වාමින් වහන්සේ නමක් පවා මට මතක් කළා. බලන්නකෝ පින්වත් ස්වාමින් වහන්සේ, මම මේ මෑත කාලේදී පැවිදි වුණේ. මම මෑත කාලේ පැවිදි වුණත් මම පවුලේ බාලයා.
අපේ ගෙවල් වල ඉන්න වැඩිමහල් සහෝදර සහෝදරියෝ ගොඩාක් අය මම බාලයා නිසා මම මහණුන් නිසා මම කියන බණපදයක්වත් අහන්නේ නැහැ නේ කියලා ඒ හැමෝටම දුක හිතලා ඒ දවසක් මට කිව්වා. මා සමග මට ඇත්තටම මම ඒ වෙලාවෙත් ඒ ස්වාමීන් වහන්සේට පුතේ මෙහෙම තමයි මේ ලෝකේ අඳුරෙන් අඳුරට යන අය. ඒක බුදු පියාණන් වහන්සේටත් ගලව ගන්න නොයෙකුට බැරුව ගියා අඳුරෙන් අඳුරට යන මිනිස්සු ගලව ගන්න. ඒ අය දායාද කරගෙන ඉන්නෙම අඳුරයි. අඳුරේම ඉපදිලා අනේ අපිට කොහෙන්ද ආලෝකයක් කවදානම් අපි ආලෝකයක් ලබන්නද කියලා ස්වාමින් වහන්සේලාට පවා පරිභව කරන අඳුරු ජීවිත ගත කරන සමාජයේ කොට්ටාසයක් ඉන්නවා. අසූචි වලක බැහැලා වැටලා හිටියොත් කවුරු හරි කියන ඔය අසූචි වලින් නැගිටලා ගොඩ වෙන්න අන්න මිහිරි වූ දිය දහරාවක් තියෙන නිසල විලක් තියෙනවා කියලා සෝද ගන්න. කියනකොට ඒ අය අසූචි වලේම ඉන්නවනම් ඒ අසූචි තෑවුණු වලේම ඉන්නවනම් සිසිල් දිය තියෙන නිසල විලකට ගිහිල්ලා මාවතක් තියෙනවනම් පැනලා ගිහිල්ලා බේරෙන්න. ඒ අසූචි වලේම තියෙනවනම් ඒක ඒ පුද්ගලයාගේම වැරැද්දක් තමයි. ඒක නිල් දිය දහරෙන් සමන්විත නිසල විලේ ඒ නිසල විලට යන්න තියෙන මාවතේ වැරැද්දක් නෙමෙයි. ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට ලෙඩක් හැදිලා තියෙනවා නම් රෝගයක් හැදිලා තියෙනවා නම් ඒ රෝගයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකුත් මේ ලෝකේ ඉන්නවා නම් ඒ වෛද්‍යවරයා කරා ගිහිල්ලා මේ රෝගය සුවපත් කරගන්න උත්සාහයක් කරන්නේ නැත්නම් ඒකේ ලෙඩේට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගේ දෝෂයක් නෙමෙයි. ඒකේ රෝගියාගේ දෝෂයක්. අන්න ඒ වගේ දරුවනේ පින්නතුනේ ගොඩක්ම අය මේ ලෝකේ පව්කම් කරලා දස අකුසල් කරලා නීච කුලවල් වල දුප්පත් වෙලා අවලක්ෂණ වෙලා රෝගීන් වෙලා ඉපදෙනවා. ඒ අඳුරෙම ඉපදෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අඳුරෙම ඉපදිලා ඒ අය අඳුරේම ඉපදිලා අඳුරටම ගමන් කරනවා. ඒ අය සතර අපායටම ගමන් කරනවා කියලා බුදු පියාණන් වහන්සේ මෙහිදී දේශනා කළා. මේ දුර්ලභව ලබාගත්තු මනුෂ්‍ය සම්පත්තියක් නේ. දුර්ලභව ලබාගත්තු මනුෂ්‍ය සම්පත්තියේ අපි ජීවත් වෙනකොට හිතන්නට ඕනේ මේක අපි දුර්ලභ සතර අපාය වලින් බේරිලා ගැලවෙලා අපි මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තා. මේ මනුෂ්‍ය ජීවිතයේ අපි බුදු පියාණන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය කරන කසාවත දරාගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා මුණ ගැහුණු ශාසනයක් තුල අපි ඉපදුනේ. අපි හැබෑවටම වාසනාවන්ත වටිනා පුද්ගලයෝ. හරියට පොළවෙන් ගොඩගත්තු මණිකක් වගේ. අපේ මේ ජීවිතය වටිනා මණිකක් වගේ. මේ ජීවිතයේ මිනිස්සු හිතන්නට ඕනේ මේ ජීවිතයේ පොළවෙන් ගොඩට ගත්තු මතු කරගත්තු මණිකක් ලස්සන වෙන්නේ මේ ඊටමත් හොඳින් මේ මණික උපදාලා පිරිමැදලා කැටයම් කරලා ගත්තාම වගේ අපි මේ බොහොම දුර්ලභව ලබාගත්තු මනුස්ස ජීවිතය අපි ධර්මයෙන් සන්නද්ධ වෙන්නට ඕනේ. ධර්මයෙන් උපමට්ටම් කරගන්න ඕනේ. නැත්නම් අපේ ජීවිතේ හිස් ජීවිත වෙනවා. අඳුරේ ජීවත් වෙන ජීවිත බවට පත් වෙලා තියෙනවා. පත් වෙනවා. ධර්මයක් නැති ජීවිත, ධර්මය සුළඟවත් ගෑවිලා නැති ජීවිත අපට මේ සමාජයේ මුණ ගැහෙනවනේ. අඳුරෙන් අඳුරට යනවා. මොනතරම් කිව්වත් මෙහෙම කියන්න එපා. මෙහෙම අවවාදයක් දෙන්න සමාජයේ කාට හරි එහෙම ගියොත් ඒ අවවාද දෙන්න යන එක්කෙනා නරක පුද්ගලෙක් බවට පත් වෙනවා. එනවාද අපිට මෙහෙම කියන්න. එයාලගේ හැටි මෙහෙම නේද කියලා පරිභව කරනවා. කවදාවත් සත්පුරුෂ දහමක් අගය කරන්නේ නැහැ. සත්පුරුෂය වෙන්න උත්සාහ කරන්නේ නැහැ. දෙමව්පියන්ට සලකන්නේ නැහැ. අම්මලා තාත්තලා ඉන්නවද මැරෙනවද කියලා බලන්නේ නැති අඳුරේම ජීවිත ගත කරන අය බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සිතෙන් පුළුවන් තරම් වැරදි වැඩ කරලා ඒ වගේම කයින් හැකි තාක් තරම් දුෂ්චරිතවල යෙදිලා ඒ වගේම වචනෙන් හැකි තාක් දුෂ්චරිතම වෙලා යෙදිලා ඒ අය මරණයෙන් පසු निराගාමී අපායට යනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒක තමයි තමෝ තම පරායනෝ අඳුරෙන් අඳුරටම යන පුද්ගලයෝ. ඒ වගේම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තමෝ ජෝති පරායනෝ අඳුරෙන් ආලෝකය කරා ගමන් කරනවා. අපි වගේ අපිත් ඉපදිලා දුප්පත් වෙලා ඉපදිලා ඊ타මත්ම දුක් විඳලා මේ නිර්මල බුද්ධ ශාසනය මුණ ගැහිලා කසාවත දරාගත්තු භික්ෂුන් වහන්සේලා අඳුරින් ඉඳන් ආලෝකයට යන්න උත්සාහවන්ත වෙනවා.
ආලෝකය කරා යන්න උත්සාහ කරන මේ ආලෝකය තමයි අපිට අපේ ජීවිත ආලෝකමත් කරන්න කියලා අවබෝධ කරගෙන තමෝ ජෝති පරායනෝ අඳුරෙන් ආලෝකයට ගමන් කරනවා. දුප්පත් වෙලා තමයි ඉපදෙන්නේ. නීච කුලවල ඉපදෙයි. ඒ වගේම අවලක්ෂණ වෙලා ඉපදෙයි. ඒ වගේම අවලක්ෂණ රෝග බහුල වෙලා දිලිඳු වෙලා අල්ප ආහාර ඇතුව ඉපදුනත් හැබැයි සිත කය වචනය සංවරයි. සිත කය වචනය සංවරයි. සිත කය වචනය සංවර කරගෙන ඒ අය හැකිතා කයින් සුචරිතේම යෙදෙනවා. ඒ වගේම ඒ අය අඳුරෙන් ආලෝකයට යන අය සිත කය වචනය සංවර කරන පුළුවන් තරම් සුචරිත ධර්මවල යෙදিলা ඒ අය ආලෝකය කරා ගමන් කරනවලු. බලන්නකො පින්නතුනි දුප්පත් කාන්තාවක් හිටියනේ එක්තරා කාන්තාවක් පිණ්ඩපාතේ වැඩපු ස්වාමින් වහන්සේ නමකට දෙන්න දෙයක් තිබුණේ නැහැ. වටපිටාවේ බැලුවා හරි ලැජ්ජාවටපත් වුණා ස්වාමින් වහන්සේ වැඩිලා එලිපත්ත ළඟ ඉන්නවා දෙන්න දෙයක් නැහැනේ කියලා ටින් එකක තිබුණු පරණ කැවුම් ගෙඩියක් අරගෙන ස්වාමින් වහන්සේගේ පාත්‍රයට දාලා පතුල් වන්දනාමාන කරලා ස්වාමින් වහන්සේ කැවුම් ගෙඩිය වළඳලා ආපහු යන්න ගියා. ඊට පස්සේ ගෙදර නැන්දම්මා ආවා. නැන්දම්ම ස්වාමින් වහන්සේලා එක්ක ටිකක් උරුණ වෙලා ඉන්න නැන්දම්ම කෙනෙක්. තේ ටිකක් හදාගෙන බොන්න කෝමේ ටින් එකේ තිබුණු කැවුම් ගෙඩිය කිව්වම මම මේ කැවුම් ගෙඩිය සංඝයාට පූජා කෙරුවා. පිණ්ඩපාතේ වැඩපු ස්වාමින් වහන්සේ නමකට මේ අම්මට කේන්ති කියලා නැන්දම්මට ළඟ වටපිට බලලා ඔබද එහෙනම් මේ ගෙදර ලොක්කි මට හොරෙන් දන් දෙන්න සංඝයාට කියලා අතේ තිබුණු මෝල් ගහෙන් ළඟ තිබුණු මෝල් ගහකින් වෙර වීරිය දරලා ඒ කෙල්ලගේ කාන්තාවගේ හිස මතට ගැහුවා. ලේ විලක්කාව වැටුණා. එක කැවුම් ගෙඩියක් පූජා කරලා. හැබැයි ඒ කොච්චර තුවාල වෙලා ලේ විලක්කාව වැටුණත් නැන්දම්මට වෛර කෙරුවේ නැහැ. හිතුවේ මොකක්ද? අනේ මම සංඝයාට කැවුමක් පූජා කෙරුවනේ කියලා. මරණයටපත් වෙන්න තරම් තුවාල බහුල වුණා. හැබැයි නැන්දම්ම එක්ක දේශසිතක් ඇති කරගත්තේ නැහැ. අද කාලේ නම් හිතලා බලන්නකො එහෙම ගැහුවනම් මෝල් ගහ අනිත් අතට උස්සලා නැන්දම්ම මැරෙන තුරම ගහයි. අද සමාජයේ ඒ කාන්තාව නැන්දටම නැන්දම්මට වෛර කෙරුවේ නැහැ. අනේ මම සංඝයාට කැවුමක් පූජා කෙරුවනේ කියලා සතුටු වුණා. ඒ කාන්තාව දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදුනා. බලන්නකෝ අඳුරෙන් ආලෝකයට ගියා. එක්තරා අවස්ථාවකදී මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයේ වැඩ වාසය කරන දිව්‍ය ලෝක ගමන් කරනකොට අප්සරාවියන් දෙවඟනන් දැකලා ඒ දෙවඟනක් ළඟට ගිහිල්ලා කියනවා මීට පෙර ආතුව මම මේ දෙවඟන අප්සරාව දැකලා නැහැ දිව්‍ය ලෝකේ මොන වගේ පිනක් කරලාද මොන වගේ දානයක් දීලාද මොන වගේ බණක් අහලාද මේ වගේ දිව්‍ය ලෝකේ දෙවඟනක් වෙලා ඉපදුනේ කියලා. එතකොට ඒ කාන්තාව කියනවා ස්වාමීනි මහරහතන් වහන්සේ මම ඊටාම දුප්පත් තැනක නීච කුලයක උපන් ඊටාම අහිංසක කාන්තාවක් මනුෂ්‍ය ලෝකෙින් නැද්දී මට දෙන්නට පින් කරන්නට හැකියාවක් තිබුණේ නැහැ. එක්තරා දවසකදී ස්වාමින් වහන්සේ නමක් මගේ නිවසට වැඩම කළා. අනේ මට ස්වාමින් වහන්සේට දෙන්නට දෙයක් තිබුණේ නැහැ. මම ඒ ස්වාමින් වහන්සේට පිරිසිදු සිතින් ආසනයක් පැනෙව්වා. ඒ ආසනය මත ස්වාමින් වහන්සේ වාඩි වුණා. ඒ ආසනය මත වාඩි වෙලා හිටපු ස්වාමින් වහන්සේට මම පැන් වීදුරක් පූජා කළා. මගේ ජීවිතේට මම පූජා කරපු එකම එක පින ඒකයි. ඒ පින මරණාසන්න මොහොතේදී මට මතක් වෙලා මම දිව්‍ය ලෝකයේ මේ විදිහට දෙවඟනක් වගේ ජීවත් වෙන උප්පත්තිය ලැබුණා කියලා ඒ මුගලන් මහරහතන් වහන්සේට ඒ විස්තර කරනවා. බලන්නකෝ එක කැවුම් ගෙඩියක් පූජා කරලා අඳුරෙන් ආලෝකයට ගිය හැටි. ඒ වගේම එක ආසනයක් පනවල මොනතරම් මිනිස්සුන්ට තමාගේ ජීවිතයේ මේ බුද්ධ ශාසනය මුණ ගැහුණු කාලේ පින් දහම් කරලා සසර සුවපත් කරගන්න පුළුවන්ද? දුප්පත් වෙලා ඉපදිලා, නීච කුලවල ඉපදිලා, අන්ධකාරයේ ඉපදිලා. හැබැයි ඒ අය ආලෝකය කරා ගමන් කළා. ආලෝකයක් කරා ගමන් කළා. අපි හිතන්නට ඕන කවදා හරි අපි මේ මනුෂ්‍ය ජීවිතේ ඉඳලා මැරිලා යයි. මේ හරි හම්බ කරන සෑම දේවල්ම කවදා හරි අපේ අම්මලා තාත්තලා දාලා ගියා වගේ කවදා හරි දාලා යනවා අපිත්.
අපිට අරයි යන්න තියෙන්නේ කරන හොඳ නරක විතරයි. හොඳ දෙයක් කෙරුවොත් හොඳ අරයි යනවා. නරක දෙයක් කෙරුවොත් නරක අරන් ගිහලා ජීවිතේ අපවිත්‍ර වෙනවා සසර ජීවිතේ කියන දැනුම බෞද්ධ වෙලා ලැබුණු මනුසත් ආත්මයක් ලබාගත්තු අපිට ඔබලාට අවබෝධයක් තිබිය යුතුයි. ඒකට තමයි මිනිස්සු පින්නතුනේ තිරිසන්නුන්ගෙන් වෙන් වෙන්නේ. තිරිසනුන්ට හිතන්නට ශක්තියක් නැහැ. හිතන්නකෝ තිරිසන්නු කනවා බොනවා ඒ වගේම කනවා බොනවා විතරක් නෙමේ ආරක්ෂාව පිහිට පතාගෙන බලාපොරොත්තුෙන් ඉන්නවා. නිදිමත හැදුනාම නිදා ගන්නවා. නේද? බය තෙති ගන්නකම ආරක්ෂා ඒ වගේම එන්නේ අංගයන් වලින් මෛතුන සේවනයේ යෙදෙනා වර්ගියාබෝ කරන්න. මෙන්න මේ කාරණා වලින් මිනිස්සයත් සමානයි නේද? ඒ සියලුම දේවල් මනුස්ස ජීවිතය ගත්තු මිනිස්සයත් ගිහියත් කරනව නේද? එහෙනම් මිනිස්සයයි තිරිසනයි සමාන කරන්න පුළුවන්ද? ඒ කාරණා වලින්. හැබැයි මිනිස්සයයි තිරිසනයි පින්නතුනේ වෙන් වෙන්නේ ඔහුට ධර්මයක් තියෙනවා. මිනිසයාට හිතන්නට යමක් තියෙනවා. ඔහුට ධර්මයේ පිහිට ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මිනිසයා තිරිසනාගෙන් වෙන් වෙන්නේ. තිරිසන්නු වගේ ජීවත් වෙලා අපායට පාර කපාගෙන නිරයට පාර කපාගෙන සසර පුරාම සසර අවුලෙන් අවුලටපත් කරගන්නට හැකියාව ලැබෙන්නේ අඳුරෙම ඉපදිලා අන්ධකාරයේම ජීවත් වෙන මිනිස්සු. ඒ වුණාට බුදු පියාණන් වහන්සේ දේශනා කරන තමෝ ජෝති පරායනෝ අඳුරේ ඉපදිලා ආලෝකයක් කරා යන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවලු. ඒක තමයි ඒ දෙවර්ගය. තුන්වෙනි වර්ගයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා ජෝතිතම පරායනෝ. ආලෝකෙ මෙතන ජෝති කියන්නේ ආලෝකයට. ජෝතිතම පරායනෝ කියන්නේ ආලෝකයෙන් අඳුරට. බලන්නකො මේ ලෝකෙ කොච්චර ආලෝකයෙන් අඳුරට යන ජීවිත තියෙනවද? කණ්ඩ බොණ්ඩ හැම දෙයක්ම තියෙනවා. වාසනා සම්පත්තිය පරිපූර්ණ වෙලා පූර්ණත්වයටපත් වෙලා ඉපදුනා. දෙන්න දේවල් තියෙනවා. හොඳ උසස් කුලවල තියෙනවා. ඕනතරම් බලය, ධනය, ඕනතරම් නිලය හැම දෙයක්ම තියෙනවා. හැම සැපතක් තිබුණට කොච්චරවත් සැප ජීවිතයක් මිල මුදල් තිබුණා කරන්නේම ජරා වැඩ. කරන්නේම තිරිසන් වැඩ. මොන තරම් සංඝයාට දන් දීලා ජීවිතේ පිරිසිදු කරන්න කුසල් වඩවන්න පින් කරගන්න තිබුණත් දෙන්න හිතෙන්නේ නැහැ. පින්නතුනේ ගොඩක් අය ඉන්නවා. ආලෝකයෙන් අඳුරට ගිය අය. දැන් බලන්නකෝ දේවදත්ත හාමුදුරුවෝ ලෝතර බුදු පියන් වහන්සේව දැක නේද? ලෝතර බුදු පියන් වහන්සේ සමීපයේ ඉඳගෙන අදටත් නිරේනේ. ආලෝකයක් ලැබුණා. ආලෝකවන්ත මනුස්ස ජීවිතයක් ලැබුණා. හැබැයි අඳුරට ගමන් කළා. ඒ වගේම ගොඩාක් අය ඉන්නවා පින්නතුනේ දැන් මෙහෙම බුදු පියාණන් වහන්සේ දේශනා කරනනේ ප්‍රඥාවන්තයා පින් කාරණා තුනක් මුණ ගැහිම නිසා පින් දහම් කරගන්නවා කියලා. මොකද්ද ප්‍රඥාවන්තයාට දෙන්න කෙනෙක් මුණ ගැහෙන්න ඕනේ. දෙන්න කෙනෙක් මුණ ගැහුණාම ඒ ප්‍රඥාවන්තයා පින් කරගන්නවලු. දෙන්න කෙනෙක් මුණ ගැහුණා දෙන්න දෙයක් තියෙන්න ඕනේ. කෙනෙක් මුණ ගැහුණත් දෙන්න ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහුණත් දෙන්න දෙයක් නැත්තම් කොහෙන්ද දෙන්නේ? ඒකයි කියන්නේ කාරණා තුනක් මුණ ගැහෙනවා. දෙන්න කෙනෙක් මුණ ගැහුණා, දෙන්න දෙයක් මුණ ගැහුණා. දෙන්න දෙයක් මුණ ගැහුණත් දෙන්න විදිහක් නැහැ. දෙන්න ශ්‍රද්ධාව මුණ ගැහුණ නැත්තම්. දෙන්න ඕනතරම් ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා ඉන්නවා. දෙන්න ඕනතරම් ස්වාමින් වහන්සේලා අවශ්‍ය කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. දෙන්න දේවලුත් මුණ ගැහිලා වස්තු සම්පත්තිය. හැබැයි චිත්ත සම්පත්තිය මුණ ගැහෙන්නට ඕනේ. ශ්‍රද්ධාව මුණ ගැහෙන්නට ඕනේ. ශ්‍රද්ධාව මුණ ගැහුනොත් විතරයි මෙන්න මේ කාරණා තුනම ප්‍රතිග්‍රාහක සම්පත්තිය, වස්තු සම්පත්තිය, චිත්ත සම්පත්තිය පරිපූර්ණ වුණු ගමම්ම ප්‍රඥාවන්තයා විශාල පින් රැස් කරගන්නවලු. ගොඩක්ම පොහොසත් අය ගොඩාක්ම ධනය, බලය, නිලය, එහෙම කුලය ගොඩක් වැඩිපුර තියෙන අය. ගොඩක්ම හොයාගෙන යන්නේ පොහොසත් අයටම දෙන්න. ගොඩක්ම නම පවතින පින්කම් කරන්න. දුප්පත් ස්වාමින් වහන්සේලාට, දුප්පත් පන්සල් වලට එහෙම දෙන්න කැමති නෑ. නමක් පවත්ව ගන්න ගොඩාක් අය එහෙම උත්සාහ කරනවා නමට. කරන්නම් වාලේ. මෙහෙම දේවල් කරන බලන්නකෝ මේ දැන් හිතන්නකෝ පින්නතුනේ මේ මනුස්ස ජීවිතය ඊටාම ආලෝකවත් තැනක් නේ.
මනුස්ස ජීවිතය තරම් ආලෝකමත් ජීවිතයක් ඉදිරි වටිනාකමේ කෙලවරට අරගෙන යන්න පුළුවන් දෙයක් මේ මනුස්ස ජීවිතය හැර මේ තුන් ලෝකයේ කිසිම දෙයක් නෑ වෙන. වටිනාකමේ කෙලවරට අරගෙන යන්න පුළුවන් දෙයක්. ඒ වගේම ඒකයි සඳහන් කරන්නේ ආලෝකමත් ජීවිතයක් ලබාගෙන ආලෝකමත් ජීවිතයක් ලබාගෙන අන්ධකාරයටම ගමන් කරනවා. අන්ධකාරයන ගමන් කරනවා. විශාකා සිටු දියණියලා වගේ ධම්මදින්නලා රූපානන්දලා සකුලා සිලාකමාතා උප්පලවන්නලා මේ සේරම පින්නතුනේ ආලෝකයේ ඉපදිලා ආලෝකමත් ජීවිත ලබාගත්තු අය. හැබැයි වර්තමානයේ මේ නිර්මල සම්බුද්ධ ශාසනයත් තුළ ඉන්නවා පින්නතුනේ ජෝති තම පරායනෝ ආලෝකයෙන් අඳුර දක්වා ගමන් කරන අවාසනාවන්ත පුද්ගලයෝ. මේ කටිය ඕනතරම් සැප සම්පත් තියෙනවා. ඕනතරම් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න පින්කම් කරන්න වටපිටාව මුණ ගැහිලා තියදිත් ඒකයි අය කයින් දුෂ්චරිතේ වෙලා වචනෙන් දුෂ්චරිතේ වෙලා සිතින් දුෂ්චරිත වල නියැලිලා පින්නතුනේ සතර අපායටම ගමන් කරනවා. සතර අපායටම ගමන් කරනවා. පෙලක් ස්වාමින් වහන්සේලාත් ඉන්නවා. මහානකම කියන්නේ දේවදත්ත හාමුදුරුවෝ මහානකම කියන ආලෝකය අත්පත් කරගත්තු අය. ඒ වගේම තමයි නිර්මල බුද්ධ ශාසනය කවදා හරි වනසන්නට මූලික අත්විවරම දමන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ ශාසනය තුලින්මයි කියලා. සමහරක් මේක ඊ타මත්ම හොඳින් මේ මහා තෙරුන් වහන්සේලා ලොකු ස්වාමීන් වහන්සේලා හිතට ගන්නට ඕනේ. ඇත්තටම මේ ආලෝකයක් තමයි මේ මහානකම කියන්නේ. මේ මහානකම කියන ආලෝකය ලබාගත්ත අපි. හැබැයි මේ මහානකම තුලින් අපි ආලෝකෙන් ආලෝකයට යන්න ඕනේ. ජෝති ජෝති පරායනෝ. මහානකමට නිග්‍රහ කරන දේවල් මේ ශාසනයේ ඉඳගෙන මේ බුදු පියාණන් වහන්සේ හඳුන්වලා දුන්නු මේ බුද්ධ චීවරය දරාගෙන ආලෝකෙන් ආලෝකයට යන්න වෙරවීරිය දරන්නට ඕනේ. කිරිපැණි හට්ටිය කිරි හට්ටියකට අෂ්ට පරිස්කාරයකට සිල්පද කඩා ගන්න හොඳ නැහැ. පොඩි හාමුදුරුවෙක් බණ කියනකොට ඉරිසියා කරලා ස්වාමින් වහන්සේ නමකට පන්සලක් හදනකොට ඉරිසියා කරලා ස්වාමින් වහන්සේ නමක් මේ ශාසනය ඇතුළලා මහානදම් පුරලා මහාන වෙනකොට ඉරිසියා කරලා දියුණුවට යනකොට කකුලෙන් ඇදලා සීත කරන පුරවගෙන ඒ ඇතුලේ තියෙන බඩු භාණ්ඩ අවලංගු කල් ඉක්ුත් වෙනකන් තියාගෙන ඉඳලා තිරසනුන්ට දමන ජීවිත මේ ශාසනය තුල තියෙනවා. ඒ නිසා මහා තෙරුන් වහන්සේලා වුණත් කල්පනා කළ යුතුයි මේ සියල්ල දාලා අපි යනවනේ. අපිට හැමදාම මේ ලැබෙන අෂ්ට පරිස්කාර ලැබෙයිද මේ ජීවිතේ? මේ පොඩි හාමුදුරුවෝ කවදා හරි මේ ශාසනය තුල වැජබෙන ස්වාමීන් වහන්සේ නමක් අපිට වඩා අපේ පොඩි හාමුදුරුවෝ සල්ලි මිල මුදල් චෛත්‍ය හදයි වෙහෙර විහාර හදයි පන්සල් හදයි මේ ස්වාමීන් වහන්සේ සතු පරිස්කාරය අපි පැහැර ගන්න හොඳ නැහැ. මේ පොඩි ස්වාමීන් වහන්සේ බණ කියන්නට අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. අපි කවදා හරි මැරිලා ගියාම මේ පොඩි ස්වාමීන් වහන්සේලානේ මේ ශාසනයේ සසුන් කෙත අස්වද්දන්න ඉන්නේ. ඒ අයට බණ ටිකක් කියන්න ඕනේ කියලා මහා තෙරුන් වහන්සේලා සමහරක් අය ආලෝකමත් ජීවිත ලබාගෙන සතර අපායට යන්නට වැඩ කටයුතු කරන ක්‍රමවේදයක් මේ ශාසනය තුල තියෙනවා. සමහරක් වෙලාවට අපිට හිතෙනවා බුදු පියාණන් වහන්සේ ආර්ය මාර්ගය හඳුන්වලා දීලා බලාපොරොත්තු උණු දේ මේ නිර්මල බුද්ධ ශාසනයේ කෙරෙනවා අඩුයි කියලා හිතන්නටත් පුළුවන් විදිහට සමහරක් ස්වාමීන් වහන්සේලා පින්වන්ත ධර්ම කතික ධර්ම දේශනා කරන මේ රටට ජාතියට ආගමට ආදරය කරන මහා තෙරුන් වහන්සේලා වැඩ ඉන්නවා. හැබැයි සමහරක් අය සසුන් කෙත වනසන්නට ආලෝකයෙන් අන්ධකාරයකට ගමන් කරන්නට දරණ පිරිසකුත් සසුනේ සිටිනවා. මේක බුද්ධ කාලෙත් එහෙම හිටියා, දැනුත් ඉන්නවා, පසුවටත් ඉන්නවා. කවදා හරි ශාසනය විනාශ වෙන තාක් කලුත් එහෙම බිහි වෙනවා. හැබැයි පින්නතුනේ ඒ නිසා ජෝති තම පරායනෝ ආලෝකයෙන් අඳුරට යන්නේ නැතුව ආලෝකයක් ලබාගත්තු අවස්ථාවේදී ඒ ආලෝකයෙන් ජෝති තම පරායනෝ ආලෝකෙන් ආලෝකයේ දක්වා ගමන් කරන්නට වෙර වීරිය දැරිය යුතුයි. මනුස්ස ජීවිතයක් ලබාගත්තු ඔබ අපි බොහෝම ලොකු ධර්ම කරුණු කියා
බොහෝම ලොකු ධර්ම අනුශාසනාවල් ශ්‍රවණය කළ පවත්වනට වඩා අපි සිත ගැන බැලිය යුතුයි. අපේ සිත දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදිහේ තැනකද දැන් තියෙන්නේ. අපේ සිත ගැන බලන්නට ඕනේ. අපි සිත බලන්නට ඕනේ. අපේ සිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහෙන් විනාශ වෙලා ගිහිල්ලා නම් අපි ජීවත් වෙලා ඉන්නේ අවුරුදු 60ක් 70ක් 80ක් නම් අපි අවුරුදු 50ක් 60ක් වෙනකනුත් රාගයයි, ద్వේෂයයි, මෝහයයි දායාද කරන තුරට කළගෙන ඉන්නවා නම් අපිට සල්ලි බා කොච්චර ලැබුණත් වැඩක් නැහැ. අපි කොච්චරමත් ආලෝක ජීවිත ලබා ගත්තත් වැඩක් නැහැ. අපි යන්නේ අඳුරටමයි. ඒ නිසා වාසනාවන්ත පරිපූර්ණ ජීවිතයක් ලබාගත්තු මිනිසත් දුර්ලභව මිනිසත් සම්පත්තිය ලබාගත්තු ඔබ ආලෝකයක් ලබාගත්ත කියලා හිතන්න. ආලෝකයක් ලැබුණා. මේ ආලෝකයක් ලබාගත්තු මනුස්ස ජීවිතයක් ලබාගත්තු ඔබ කැමතිද රත්තරන් පින්නතුනේ අපායේ ගිහිල්ලා ඉපදෙන්න? ඔබ කැමතිද පින්නතුනේ මනුස්ස ජීවිතයක් ලබාගත්තු ඔබ තිරිසනෙක් වෙලා ඉපදෙන්න ඊළඟ භවයේ කැමතිද? කාටද කියන්න පුළුවන් මේ මම ලබාගත්තු මනුස්ස ජීවිතේ මම ඊළඟ ආත්මේ සතර අපායට යන්නේ නැහැ කියලා කියන්න ගොඩාක් අයට බෑ. ඒ අය ආලෝකයක ඇතිව ඉපදුනේ මනුස්ස ජීවිතයක. අලු යට තියෙන ගිනි පුපුරක් වගේ. අලු යට තියෙන ගිනි පුපුරක් වගේ කරපු අකුසල් කර්ම එළියට ඇවිත් විපාක දෙයි. කවුද කියන්න පුළුවන් මේ අපි ලබාගත්තු මනුස්ස ජීවිතය අන්තිම මනුස්ස ජීවිතයද නැද්ද කියලා කවුද දන්නේ? කොරෝනා හැදිලා මැරෙන්න පුළුවන්. රියානතුරකට භාජනය වෙලා මැරෙන්න පුළුවන්. අපි අහලා තියෙනවා ගොඩක්ම තරුණයෝ මද්ද්‍රව්‍ය වලට ලොල් වෙච්ච තරුණයෝ. බලන්නකො මේ තරුණ ජීවිත මිල මුදල් පරිහරණය කරන්න වාසනාව ලැබිලා ශ්‍රේෂ්ඨ දෙමව්පියන්ගේ බලවත් නැනවත් ධනවත් දෙමව්පිය ළඟ ඉපදිලා ආලෝකමත් ජීවිත ගත කරපු තරුණයෝ ඉන්නවනේ. මේ තරුණයෝ මද්ද්‍රව්‍යයට ලොල් වෙනවනේ. මද්ද්‍රව්‍ය වලට ලොල් වෙලා යාළුවෝ සමග එකතු වෙලා එකට විනෝද වෙලා රහමෙර මත්පැන් පානය කරනවා. රහපෙන මත්පැන් පානය කරලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවා මදි කියලා හිතලා යාළුවෝ කතා වෙලා ආයේ ඒ වගේ ඉන්න කොහේ හරි යනකොට රියානතුරු වලට භාජන වෙලා පොඩි පට්ටම් වෙලා චප්ප වෙලා මැරෙනවා. අහිංසක අම්මලාගේ දරුවෝ. මොකද මද්ද්‍රව්‍ය වලට ලොල්ලා තියන අය. යම් කිසි කෙනෙක් මේ ජීවිතයේදී ප්‍රාණඝාතී අකුසල් කරන්න පහසුකම් ලැබිලා තියෙද්දී ප්‍රාණඝාතී අකුසල් නොකර ඉන්නවා නම් අන්න ඔහු ධර්මය දරාගෙන ආලෝකෙන් අඳුරට යන්නේ නැතුව ආලෝකෙන් ආලෝකයට ගමන් කරන අය. යම් කිසි කෙනෙකුට හොරකම් කරන්න වාතාවරණයේ වටපිටාව පහසුකම් ලැබිලා තියෙද්දී හොරකම් නොකර ඉන්නවා නම් අන්න ඔහු ධර්මය ආරක්ෂා කරන අය. යම් කිසි කෙනෙකුට බොරුවක් කියන්න කටටේ බොරුව ඇවිල්ලා තියෙද්දී බොරුව නොකිය බොරුව ගිලගෙන ඉන්නවා නම් මගේ සීලයට හානි වෙනවා බොරු කියන එක කියලා අන්න ධර්මය දරාගෙන ඉන්න අය. ධර්මයේ සුරක්ෂිත කරන අය. යම් කිසි කෙනෙකුට කාමයේ වර්ධවා හැසිරෙන්න වටපිටාව පරිසරය නොමිලේ ලැබිලා තියෙනවා නම් කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව සීලය ආරක්ෂා කරනවා නම් ඒ අය ධර්මය ආරක්ෂා කරන අය. යම් කිසි අයට රහමෙර මත්පැන් පානය කරන්න නොමිලේ ඕන තරම් ලැබිලා තියෙද්දී සිල්පද කඩා ගන්න නැතුව නෑ මම කොච්චරවත් නොමිලේ ලැබුණට මම ඒව කරන්නේ නෑ කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ අය කවදා හරි මේ ජීවිතය ජය ගන්න අය. ධර්මය ආරක්ෂා කරන අය. ධර්මය ආරක්ෂා කරන අය බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යෝ ධර්මය ආරක්ෂා කරන අය ධර්මයේම විසින් ආරක්ෂා කරනවා කියලා. ඒ අය අඳුරේම ඉපදිලා ආලෝකයේ අන්ධකාරය කරා යන්නේ නැහැ. ගොඩක්ම අය ආලෝකමත් ජීවිත ලබාගත්තු අය ආලෝකමත් ජීවිතයක් ලබාගත්තු අය දෙකන් ඇසෙන්නේ නැතිව වගේ කන් ඇහෙන්නේ නැති වගේ ඇස් පේන්නේ නැති වගේ ඒ අය අඳුරේම ජීවත් වෙලා ඒ ආලෝකය අඳුන ගන්න නැතුව ආලෝකෙන් ආලෝකේ කරා යන්න නැතුව ගොඩක්ම අය මේ ජීවිතයේ අන්ධකාරයටපත් වෙනවා. අන්ධකාරයටපත් වෙනවා. ඒ අය ආලෝකයෙන් අන්ධකාරයටපත් වෙනවා. නරකම වැඩ කරනවා. නරකම වැඩ කරලා පුවත්පත් බලනකොට ජනමාධ්‍ය වලින් පවා අපිට පේනවා ගොඩක්ම ධනය, බලය, නිලය
මේ ශක්තියෙන් පරිපූර්ණයි ගොඩාක්ම ආලෝකමත් ජීවිතයක් ලබා ගත්තත් ඒ අය ආලෝකයෙන් අන්ධකාරය දක්වාම ගමන් කරනවා. අන්ධකාරයම දක්වාම ගමන් කරනවා. ඒ වගේම අන්තිම කාරණේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ජෝති පරායනෝ ආලෝකයෙන් ආලෝකය දක්වාම ගමන් කරනවා. අපි උත්සාහවන්ත වෙන්න ඕනේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරමු දෙවනි අංගය වෙන තමෝ ජෝති පරායනෝ අඳුරෙන් ආලෝකයට යන මිනිස් ජීවිත බවට පරිවර්තනය කරගන්නත් ඒ වගේම හතරවෙනි අංගය වෙන ජෝති පරායනෝ ආලෝකයෙන් ආලෝකය කරා යන්න බොහෝම මිල මුදල් ඇතිතිව උසස් කුලවල ධන දාන්නේ භෝග ගොඩාක් සංවර්ධිත පවුල්වල නිලතල ධනය බලය තියෙන පවුල්වල පොහොසත් අන්දමින් ඉපදෙනවා උසස් කුලවල ඒ අය ඉපදලා පුළුවන් තරම් කයින් සුචරිතයේ යෙදෙනවා ඒ අය පුළුවන් තරම් කයින් සිතින් සුචරිතයේ යෙදෙනවා මනසින් සුචරිතයේ යෙදලා ඒ අය මරණින් මත්තේ ජෝති පරායනෝ ආලෝකෙන් ආලෝකමත් ජීවිතයක ඉපදලා ආලෝකයේම ජීවත් වෙලා ආලෝකය කරා යනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. පින්නතුනේ මේ ලෝකේ මොනතරම් හොඳ මිනිස්සු ලෝකේ ඉන්නවද? ඒ අය දැහැමින් සෙමින් පරිහරණය කළ මුදල් සංඝාවාස හදන්න, චෛත්‍ය හදන්න, පන්සල් නැති ස්වාමින් වහන්සේට පන්සල් හදලා දෙන්න, තමා හරි හම්බ කරන මිල මුදල් උපයගෙන හරි හම්බ කරන දහඩිය මහන්සියෙන් හරි හම්බ කරන ධනට පිනට දෙන කොච්චර හොඳ අය මේ ලෝකේ සත්පුරුෂයෝ ඉන්නවද? ආලෝකමත් ජීවිත ගත කරන අය. දින්නන් සුඛ පලන් හොති දුන්නනම් සැප විපාක ලැබෙනවා කියන වගේ බුදු පියාණන් වහන්සේගේ ශාසනය තුල මේ අය දන් දීලා පින් කරලා ආලෝකමත් ජීවිතවත් ලස්සන රූප සම්පත්තියක් ඇතිව ඉපදිලා ඒ අය ආලෝකේ කරාම ගමන් කරනවා. ජෝති පරායනෝ ආලෝකෙන් ආලෝකෙම කරා යනවා. ඒ නිසා මගේ රත්තරන් පින්නතුන් මේ බුදු පියාණන් වහන්සේගේ ධහම මුණ ගැහුණු කාලේ, බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැසුණු කාලේ, අසන්ට ලැබෙන කාලේ තමා මොන වගේ පුද්ගලයෙක්ද කියලා හිතන්න. අඳුරට යන පුද්ගලයෝද? එහෙම නැත්නම් අඳුරෙන් ආලෝකයට යන අයද? ආලෝකෙන් අඳුරට යනවද? එහෙම නැත්නම් ආලෝකෙන් ආලෝකයට යන අයද කියලා කල්පනා කරන්න. මම කොයි වගේ පුද්ගලයෙක්ද? මම අඳුරේ ඉපදෙන්නට ඇති. එහෙනම් මම ආලෝකය කරා යන්නට ඕනේ. මේ කෙටි කාලීන ජීවිතේ මේ කොරෝනා හරි මොකක් හරි ලෙඩක් හැදලා මිය යන්නට ඉස්සර. ඒ වගේම තමයි එහෙම නැත්නම් අපි ආලෝකයේම ඉපදිලා මම ආලෝකය කරා යන පුද්ගලයෙක් වෙන්නට ඕනේ කියන ශක්තිය අධිෂ්ඨාන ධෛර්යය ඔබට අද ඉඳන් ලැබේවා කියලා මෙසිතින් අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ශ්‍රද්ධාවෙන් සජීවී ධර්ම දේශනාව සඳහා ඔබලා දායකත්වය ලබා දුන්නා. අපිට සංඥාවක් ලැබුණා ධර්ම දේශනාව නිම කරන්නට කාලය ලැබිලා තියෙනවා කියලා. ඊටාම ශ්‍රද්ධාවෙන් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් ඔබලාගේ යහපත් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා කියලා අපි මේ සිතින් ප්‍රාර්ථනා කරනවා.